මගේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරියනි, ස්වාමින් වහන්සේ මේ දවස්වල අපිව උප්පත්ති කතා පොතේ ආබ්‍රහම්ගේ ජීවිත ගමනත් එක්ක ආබ්‍රහම්ගේ ජීවිත වන්දනා ගමනත් එක්ක ඔබගේ මගේ ජීවිත වන්දනා ගමන සම්බන්ධ කරනවා. ඒතර ආබ්‍රහම් දුර්වල කෙනෙක් විදියට ඊයේ සුවිශේෂය අපි දැක්කේ එකයි කියවීම වල දැක්කේ ආබ්‍රහම් දුර්වල කෙනෙක් විදියට පියාගේ නිවස මව්බිම නෑදෑයන් අතහැරලා උන්වහන්සේ පෙන්වන්නට යන දේශයට යන්න කියද්දී ආබ්‍රහම් ලොකු ඇදහිල්ලක ඒ තැන අතාරිනවා. ඒක කරායි කියන එක අපි අත්දැකේ කොහොමද? විනිශ්චය නොකරපු නිසා. ආබ්‍රහම්ගේ ඇස් වලින් ආබ්‍රහම්ව බලන්නේ නැතුව ස්වාමීන් වහන්සේගේ වචනය අයිති කරගෙන මේ ගමන පිටත් වෙච්ච නිසා. මගේ ප්‍රේමාන්තනි, මේ අයිති කරගෙන ගමන යන තැනදී ඔබගේ මගේ ජීවිතයේ උන්වහන්සේ ඊ අපිට මතක් කරලා දුන්න විනිශ්චය කරන්නට එපා කියලා. ඒකට හේතුව senses are deceptive. අපගේ ඉන්ද්‍රියන් පංච ඉන්ද්‍රියන් ගෝචර කරගන්න දේ කොච්චර දුරට ඇත්තද කියන කේ ප්‍රශ්නයක් තියෙනවා. උන්වහන්සේ ජෙරමියා 17:9 කතා කරලා කියනවා සිත තරම් කපටි වෙන කිසි දෙයක් නැහැ. ඒතර නපුරා මගේ ප්‍රමාන්තේනි තහනම් ගහේ ගෙඩි පෙන්නලා මොකද්ද කිව්වේ? ඇසට රමණීයයි, දිවට ප්‍රණීතයි, නුවණ වැඩුමට කදිමයි. මේ ඔක්කොම සෙන්සස් වලින් කටයුතු වෙච්ච නිසා එයා ඒක ඉන්ද්‍රියන් එක්ක ගනුදෙනු කරපු නිසා, හයවෙනි ඉන්ද්‍රිය මනසත් එක්කත් ගනුදෙනු කරපු නිසා, ස්පිරිත්ව තුල අධ්‍යාත්මයත් එක්ක ආත්මික ගනුදෙනුවක් නැතිව ශාරීරික මානසික ගනුදෙනුවක විතරක් මේ ගමන අපිට යන්න බැරි නිසා මගේ ප්‍රමාන්තේනි. අද ස්වාමීන් වහන්සේ වචනේ ඔබට මට ආරාධනා කරනවා පටු දොරටුව සහ පළල් දොරටුව ගැන. මගේ ප්‍රමාන්තේනි පටු දොරටුව ඒකේ අද වචනය කතා කරලා කියනවා පටු දොරටුවෙන් ඇතුළු වන්න 13 වෙනි වගන්තිය විනාශයට යන දොරටුව විශාලය පාරත් පළල්ය 14 බලන්න. ඒ ජීවනයට යන දොරටුව පටුය පාරද අවහිරය එය සොයාගන්නෝ ස්වල්ප දෙනෙකු පමණකි. ඒක එයාලට පේන්නේ නැහැ මගේ ප්‍රේමාන්තේනේ. මොකද එයාලා මේ ඇස් දෙකෙන් විතරක් දැකලා සුද්ධාත්මයන් තුල අවදි වෙලා පේන්නේ නැති තැන ඒ පළල් ඒ පටු දොරටුව ගොඩාක් අයට පේන්නේ නැහැ. ඒක වැහිලා තියෙන්නේ. මොකද ලෝකය කතා කරන්නේ ලොකු තමාෂා, ලොකු හලබලු, ලොකු මාතෘකාත් එක්ක ලෝකය කතා කරලා ලොකු දේවල් පෙන්වන නිසා ස්වාමින් වහන්සේ කතා කරන අර චූටි අර හැංගිච්ච ලස්සන තැන් ජීවිතේ ගොඩාක් අයට මිස් වෙනවා. එනිසා තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ ගොඩාක් දෙනෙට ඒක පේන්නේ නැහැ මගේ ප්‍රමාන්තේනේ. ඒක පේන්න තරම් අපිට විවේකයක් නැහැ. ඒක අපිට ඉඳගෙන අපි හොයාගන්න තරම් අපිට උනන්දුවක් නැහැ. අපි කුලප්පු වෙච්ච පිරිසක්, අපි අවුල් වෙච්ච පිරිසක්, අපි ලෝකයේත් එක්ක දඟලන නලංගු වෙන පිරිසක් නිසා අපිට පේන්නේ ලොකු පළල් දොරටුවල් විතරයි. ඒ පාරවල් විතරයි. අර අතුරු පාරවල් ස්වාමීන් වහන්සේ අරගෙන යන සුන්දර තැන් අපිට දකින්නට බෑ මගේ ප්‍රමාන්තේනේ. එනිසා තමයි ස්වාමීන් වහන්සේ අද ඔබට මට ආරාධනා කරන්නේ. උන්වහන්සේ අද වචනේ කතා කරලා කියනවා 6 වෙනි වගන්තිය. උන්වහන්සේ කියනවා පූජනීය දේ අපි හැමෝම කියමු. පූජනීය දේ බල්ලන්ට නොදෙන්න. බල්ලන්ට නොදෙන්න. මගේ ප්‍රේමාන්තේනි. පූජනීය දේ බල්ලන්ට දාන්න එපා. ඒ කියන්නේ වටින දේ බල්ලා කියලා කියද්දි මේ වචනේ ගැඹුරු තේරුමක් තියෙනවා. පලස්තීනයේ බල්ලෝ කියලා කියද්දි දැන් නම් බල්ලෝ කියද්දි මිනිසුන්ට වඩා එහා තැනක බල්ලෝ ඉන්නේ. තේරුණාද කියන එක? උකුලේ බලලුන් නලවා පෑ ආදර සුනකයන් පවා නේද? දරුවන්ව විනාශ කරලා බල්ලන් හදන තැනක ඉන්නේ බල්ලෝ. නමුත් ඒ පලස්තීන සමාජයේ බල්ලා කියලා කියන්නේ පහත්ම සතෙක්. ඒගොල්ලෝ බල්ලෝ ඇති කරන්නේ නැහැ මගේ ප්‍රමාන්තනේ. ගොඩාක් වෙලාවට ඒ බල්ලා කියද්දි පහත්ම සතෙක් වගේම බල්ලා කියන තැනදී එයාලා අයිති කරගත්තේ දේ තමයි ඔබට මතක නම් පිනිසිය කාන්තාවගේ සිද්ධියේදී ඔබට මතක නම් අපි ඒක දකිනවා පිනිසිය කාන්තාවගේ සිද්ධියේදී එතන ජේසු කතා කරලා කියනවා ඒ කාන්තාවට බල්ලන්ගේ දේ දරුවන්ට දාන්නේ නැහැ කියලා. මතෙව් 15:21 බලන්න. මතෙව් 15:21 දැන් ජේසු ඒ පිනිසිය කියන්නේ අන්‍ය ජාතික කාන්තාවක්. ඇය යනකොට ජේසුත් එක්ක පිටිපස්සෙන් තමන්ගේ දරුවව සුව කරලා දෙන්න කියලා කියන තැනදී ගෝලයා කියනවා පුළුවන් නම් මේක කරලා දෙලා යවන්න. මේක කන්දොස් ක්‍රියාවක් කියද්දී වචනේ කතා කරලා කියන බලන්න
ජේසුස් වහන්සේ එතනින් නික්ම ඊළඟ වගන්තියට යන්න ඊළඟ වන්තියට යමු. ඒත් උන්වහන්සේ ආයත වචනයකවත් පිළිතුරු නුදුන්සේක. උන්වහන්සේගේ ශ්‍රාවකයෝ අවුත් මේ ශ්‍රිය මොරගස්මින් අප පසුපස්සේ එන බැවින් ආයත යන්නට කිව මෙන්න උන්වහන්සේගෙන් ඉල්ලූහ. උන්වහන්සේ කතා කරමින් මාවියන් ලද්දේ ඊශ්‍රායල් වංශයේ නැතිව බැටළුවන් වෙත පමණකයි වදාළසේක. ඒත පසුපස සිටුවා පසක සිටුවා උන්වහන්සේට වැඳ ස්වාමීනි මට පිහිටුව මැනවයි කීවාය. උන්වහන්සේ උත්තර දෙමින් දරුවන්ගේ කෑම ගෙන බල්ලන්ට දැමීම යුතු නැතයි වදාළසේක. මෙතන බල්ලෝ කියලා කියන්නේ සුරතල් සතෙක්ට යොදන නමක් එක අර අවනම්බුවක් එක පාවිච්චි කරන දෙයට වඩා ඒ සමාජයේ අන්‍ය ජාතිකයන්ව හැඳින්වුවේ මගේ ප්‍රේමාන්තයනි බල්ලා කියන වචනයත් එක්ක. එතකොට දැන් පලස්තීනයේ අර ජුදා සම්ප්‍රදාය තෝරගත්ත ජනතාව කියන ඒ ආඩම්බරයත් එක්ක විජාතිකයන්ව ඒ නමින් හැඳින්වුවේ එතන. නමුත් ඊටත් වඩා ඔබ බයිබලයේ ඉතිහාසය අපි දකිනවා ගොඩාක් වෙලාවට දෙවියන් වහන්සේගේ දඬුවම ලබලා යුද්ධයක මැරුණයින් පස්සේ බල්ලෝ ඇවිල්ලා එයාගේ ඒ රජවරුන්ගේ ලේ ලෙව කෑවා. ඒතකොට එහෙම තැනක ඒ කියන්නේ මොකක්ද මේ කියන්නේ? උන්වහන්සේට සම්බන්ධ නැති අය. දෙව රාජ්‍යයේ වටිනාකම් දන්නේ නැති අය. අයිකයි අද ගීතාවලිය ගන්න. අද ගීතාවලියේ වචනේ කතා කරලා කියන වචනේ බලන්න. සමිඳුන්ගේ මැදුරේ කාටද ඉන්න පුළුවන්? ඔබේ ශුද්ධ කන්දේ කවරෙකුට විසිය හැකිද? නිදොස් ලෙස කල්යවන, දැහැමි ලෙස වැඩ කරන, අවංක වදන් පවසන තැනැත්තාටය. ගතු කේලම් නොකියන, මිතුරාට නපුර නොකරන, අසල්වැසියාට එරෙහිව කටකතා නොපතුරවන තැනැත්තාටය. ඔහු දුදනන් පිළිකුල් කරන්නේය. සමිඳුට ගරු කරන අයට ගරු සරුපා වාසි අවාසි නොතකා සිය පොරොන්දු ඉටු කරයි. මගේ ප්‍රේමාන්තයනි. එනිසා බල්ල කියලා කියද්දී ඔබ මම සමහරවට කේන්ති ගිහිල්ලා බල්ලෝ කියලා බහිනවා. එහෙම බල්ලෝ නෙමෙයි. රාජ්‍යයේ වටිනාකමක් එක්ක ඉන්නේ නැති අය. පූජනීය දේ බල්ලන්ට දාන්න එපා. මගේ ප්‍රේමාන්තයනි මේක ප්‍රායෝගිකවම අයිති කරගත්තාම පූජනීයයි කියලා කියන්නේ ඔබ දෙවියන් වහන්සේට පුදන්න ඕන දේ. ඔබ දෙවියන් වහන්සේට එක ගනුදෙනු කරන්න ඕන දේ. Every Tom, Dick and Harry එක එක්කෙනාට කියන්න එපා. ස්වාමීන් වහන්සේ ඔබගේ ජීවිතේ කරපු දේ සමහරට ඒක ගැඹුරු තැනක්. උන්වහන්සේ ජෙරම් තුමාට කතා කරලා කියන්නේ ඔබගේ පාපය මට පූජා කරන්න. ඔබගේ පාපය පූජා කරන්න. ඔබගේ ජීවිතයේ අඩුව දුර්වලකම හැමෝටම කියන්නේ නැහැ. අගස්තුනි මුනිතුමා කන්ෆෙෂන් කියන පොතේ යාගේ පාපය ප්‍රසිද්ධිය ලිව්වේ ශුද්ධාත්ම මඟ පෙන්වීමත් එක්ක. අපි ගොඩාක් වෙලාවට අනුකම්පාව දිනා ගන්න අපේ අඩුව මිනිස්සුන්ට කියනවා. විශේෂයෙන් සම්බන්ධතා වලදී අතීතයේ සම්බන්ධතාවයේ වෙච්ච දේ අකුරක් නැර විශ්වාසලන්ත ලෙස අනිත් පෙම්වතාට කියනවා. මෝඩ වැඩක්. ඒ කියන්නේ ඔබ වහගෙන හංගගෙන දෙබිඩි ජීවිතයක් ගත කරන්න කියන එක නෙමෙයි කියන්නේ. හැබැයි මතක තියාගන්න. ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම නැතුව ඔබගේ අතීතයේ සිද්ධි දිගහරින්නට එපා. සමහර වෙලාවට එයා කතා කරලා කියනවා බල්ලන්ට ඒ කියන්නේ ඔබගේ පෙම්වතා බල්ලෙක් කියන එක නෙමෙයි කියන්නේ. නැත්නම් මිනිස්සු බල්ලෝ කියන එක නෙමෙයි කියන්නේ. මේ වටිනාකම නැති කෙනාට ඔබගේ ජීවිතයේ වටිනාකම නැත්තම් ඒක දෙවියන් වහන්සේගේ අත්දැකීම හැමතැනම ලලා යන්නට එපා. ඒ උන්වහන්සේට ඔබ වටිනවා. ඔබගේ ජීවිතයේ අතීතයේ සිද්ධි වෙච්ච දේවල් ඒක ස්වාමින් වහන්සේත් එක්ක මුතු වගේ මුතු ඌරන්ට දාන්න එපා කියලා කියනවා. ඔබ දන්නවද මුතු හැදෙන්නේ කොහොමද කියලා? බෙල්ලෙක්ගේ මස් ඇතුලේ වැලි කැටයක් ගිහිල්ලා අවුරුදු ගාණක් මේක කැකෑරි මහා වේදනාවක හැදෙන දෙයක්. මගේ ප්‍රේමාන්තන ඔබගේ ජීවිතයේ මුතු ඌරන්ට දාන්නට එපා. ඔබගේ ජීවිතය ඒ අය වචනේ කතා කරලා කියන මහ පුදුම වචනයක් බලන්න. 6 වෙනි වගන්තිය පූජනීය දේ බල්ලන්ට නොදෙන්න ඔබේ මුතු යට ඌරන් ඉදිරියේ නොදමන්න එසේ කළොත් කියන්නේ. එසේ කළොත් උන් ඒවා පයින් පාගා දමා හැරියවුත් ඔබ කැබලි කොට ඉරා දමනු ඇත. එහෙම කරන්නේ වල්ලූරෝ. සාමාන්‍යයෙන් ඔය ගෙවල් වල චීනෝරු ඇවිල්ලා ඔබ කැබලි කොට ඉරා දාන තරම් උන් මොනවා? ඔය ඉන්න එහෙම දෙයක් කරන්න පුළුවන් උන්ට.
වල්ලූරෝ නම් එහෙම කරනවා. වෙඩි කාපූරා වගේ කියලා ඇවිල්ලා කඩාගෙන ඉරා දානවා. හැබැයි මොකද්ද මේ කියන්නේ? ආපසු ඇවිල්ලා ඔබ කැබලි කරලා ඉරා දානවා. ඒ කියන්නේ ඔබ සමහර වෙලාවට කියන දේවල් එයාලා පස්සේ පාවිච්චි කරනවා. හොඳට අහගෙන ඉඳලා පස්සේ තැන් වල පත්තු කරනවා. හොඳට යාළු වෙලා අහගෙන ඉඳලා පස්සේ දේවල් කෝට් කරනවා. සමහර විවාහ ජීවිත දෙදරනවා මගේ ප්‍රමාන්තයනේ. ඒ අතීතයේ වැටිච්ච තැන, ඒ දුර්වල තැන හොද මඩේ දානවා වගේ ඒකම අරගෙන රණ්ඩුවක් වෙච්ච ගමන් ආයෙ එතන ගන්නෙ. ඒක මහා ජරා වැඩක්. එනිසා ඔබගේ ජීවිතේ මුතු, ඔබගේ ජීවිතේ පිදිය යුතු දේ, දෙවියන් වහන්සේට ගනුදෙනු කරන දේ දෙවියන් වහන්සේට ගනුදෙනු කරන්න. ඔබගේ කන්ෆෙෂනල් සීක්‍රට් එක, ඔබගේ පාපෝච්චාරණයේ රහස උන්වහන්සේත් එක්ක තියාගන්න. නිසි මඟ පෙන්වීමක් නැතුව හැමෝටම කියන එක එච්චර නුවණට හුරු දෙයක් නෙමෙයි. අද උන්වහන්සේ කතා කරලා කියනවා මගේ ප්‍රමාන්තයනි 12 වෙනි වගන්තය, අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමතිද? ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න. මේක හරි ලස්සන දෙයක්. ඒ කියන්නේ අනිත් අය මට මොකක්ද කරන්න කැමති? ඒක අනිත් එක්කෙනාට කරන්න. ඔබ ඒ කෙනාගේ සපත්තුව ඇතුළට you get into the shoe of the other person. මගේ ප්‍රමාන්තනේ මේක අද අපි ආබ්‍රහම්ගේ ජීවිතය දකිනවා. ආබ්‍රහම්ගේ ජීවිතයේ ආබ්‍රහම් ලොත් එක්ක පිටත් වෙලා යද්දී ස්වාමීන් වහන්සේ ආබ්‍රහම්ව සරුසාර කරනවා, සඵල කරනවා. ලොත්ගේ ජීවිතයත් සඵල වෙනවා. ආබ්‍රහම්ට ඒ ආබ්‍රහම් යන තැන ඒ ප්‍රදේශයේ මොකද වෙන්නේ? ඒ ප්‍රදේශයේ තනකොළ, ඒ නිල් තනකොළ ඉඩ මදි වෙනවා. දියසීරා ඉඩ මදි වෙනවා. මොකද බැටළුවෝ ගවමාෂියන් දෙගොල්ලගේ වැඩි වෙච්ච නිසා. එතන ආබ්‍රහම් ලොත්ට කතා කළා කියනවා. ආබ්‍රහම් වැඩිමලා මගේ ප්‍රමාන්තනේ. වැඩිමලා ඕනේ නැහැ. වැඩිමලාට පලස්තීනයේ පෞල් සංස්ථාව තුළ වැඩිමලාට වැඩි සැලකිල්ලක් සාමාන්‍යයෙන් 3/2 කොටසක් වැඩිමල් සහෝදරයාට හම්බ වෙනවා. බාල සහෝදර 3/1යි ලැබෙන්නේ. මෙතනදී ඒ වැඩිමල් කියන තනත් එක්ක ආබ්‍රහම්ට ඕනේ නැහැ ආබ්‍රහම් කරපු දේ කරන්න. ආබ්‍රහම් ලොත් කතා කරලා කියනවා ඉස්සරහා තියෙන තෝරගන්න තැනක් ඔබ මුලින් තෝරගන්න. ඔබ නැගෙනහිරට යනවා නම් මම බටහිරට යන්නම්. ඔබ බටහිරට යනවා නම් මම නැගෙනහිරට යන්නම්. මගේ ප්‍රේමාන්තයනේ එහෙම කියන්න ගැඹුරු ඇතුළාන්තයක් තියෙන්නට ඕනේ. ආබ්‍රහම් ලොත්ගේ සපත්තුවට බැහැලා ලොත්ගේ ඇස් වලින් දැකලා මම ලොත් වුණා නම් අනේ මට ආසයි මෙන්න මේ පැත්තට යන්න කියන එක ආබ්‍රහම් එයාගේ සපත්තුවට බැහැලා හිතන්නේ. අපි කී දෙනෙක් එහෙම හිතනවද? අපිට එහෙම හිතන්න බෑ. හදිස්සිය දැන් එහෙම දුන්නොත් දැන් කාලේ නේ. දැන් ඉඩ කඩම් බෙදා ගන්නවා කියලා හිතා ගන්නකො. අය කියන්නේ මල්ලි ඔයා ගන්න වාට පැත්ත. පැත්තක් වාට ගන්න ඉතුරු වෙයිද දන්නේ නැද්ද? තේරුණාද කියන එක? එහෙම නේ අබ්‍රහම්ට නම් පැත්තක් තිබුණානේ. එහෙම තෝරගත්තොත් එහෙම ඉතුරු වෙයිද? එහෙම ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි අබ්‍රහම් එක කරපු අධ්‍යාත්මය දකින්න. මගේ ප්‍රමාන්තනේ එහෙම කරන තැනදී ඒ කියන්නේ ආබ්‍රහම් දකිනවා ඒක ලස්සන තැනක්. ඒ කියන්නේ ලොත් දලනවා නැගෙනහිර වටහිර ලොත් දැකලා ඒක දකිනවා සොදොම් ගොමෝරා. ඒක නිකන් දෙවියන් වහන්සේගේ උයන වගේ ඊජිප්තුවේ ගාඩන් එකක් වගේ හැම දෙයක්ම ෂෝක්. ඒ ලොත් ආසාවෙන් තෝරගෙන ඒ පැත්තට යනවා. ආබ්‍රහම් දකිද්දී ඒ ආබ්‍රහම් ලොත්ගේ සතුට දැකලා සතුට වෙනවා. ඒක පුදුමාකාර සතුටක්. මගේ ප්‍රමාන්තනේ ඒක කරේ කොහොමද? ඒකයි මම ආඥාවේදී උන්වහන්සේට කිව්දී මම ඇහුවේ ඒක කරේ කොහොමද? easy said than done කියන්න ලේසි කරන්න අමාරුයි. උන්වහන්සේ ලස්සනට පෙන්නනවා. මේ ගමන යන්නේ ආබ්‍රහම් 12 වෙනි පරිච්ඡේදය. උප්පත්ති 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය මොකද්ද කියන්නේ? උප්පත්ති 12 එකේ උන්වහන්සේ කතා කළ කියන දේ මොකද්ද? සමිදානන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට නුඹේ මව්බිමද? නුඹේ නෑදෑයන්ද? නුඹේ පියාගේ ගෘහයද අතහැර දමා මා පෙන්වන්නට යන දේශයට යන්න. මම නුඹ මගින් විශාල ජාතියක් ඇති කරන්නෙමි. මම නුඹට ආශිර්වාද කරන්නෙමි. මගේ ප්‍රේමාන්තයනේ ආබ්‍රහම් පිටත් වෙන්නේ GPS දාගෙන නෙමෙයි. වෙන රේඩාර ඕනන් කරගෙන නෙමෙයි. දෙවියන් වහන්සේගේ වචනය අයිති කරගෙන.
දෙවියන්ගේ වචනේ ගීතාවල 119 කතා කරලා කියනවා. දෙවියන්ගේ වචනේ මොකක්ද? උන්වහන්සේ ගීතාවල 119 පැහැදිලිවම කතා කරලා කියන ලස්සන වචනයක් තියෙනවා. උන්වහන්සේ කියනවා ගීතාවල 119 105 වෙනි වගන්තියේ කතා කරලා කියන වචනේ බලන්න. 119 105. ඔබේ වචන කියන්න ඔබේ වචන මාගේ දෙපායට මාගේ දෙපයට පහනක්ය පහනක් මාගේ මාවතට මාගේ මාවතට එලියක්ය. එලියක්ය. උන්වහන්සේගේ වචනය එලියක්. ඒතර ආබ්‍රහම් පිටත් වෙන්නේ උන්වහන්සේගේ වචනේ පොරොන්දුවත් එක්ක. ඒ නිසා වචනය තුල ඇදහිල්ල පියා කියලා කියන්නේ ඒකයි. වචනය තුල එල්ලෙන මිසක් දකින සරුසාර දකින ෂෝක් වව් කියන concept එකේ ආබ්‍රහම් නතර වෙන්නේ නැහැ. නපුරා එතන කටයුතු කරන්නේ ඒ දෙත් එක්ක. නපුරා කටයුතු කරන්නේ ඔබගේ ඇසට රමණීය දිවට ප්‍රණීත නුවණ වැඩුමට කදිම දෙත් එක්ක. ඒතර ඔබ දකිද්දී ෂෝක් එක වව් මාරයි මරු හැබැයි මාරයා ඉන්නේ ඒ පාරේ නැද්ද? ඒක උනාසේ කතා කරලා කියන්නේ අද සුවිශේෂයේ මගේ ප්‍රේමාන්තයනේ 13 වෙනි වගන්තිය මතේ 7 අපි හැමෝම කියමු පටු දොරටුවෙන් ඇතුළු වන්න. පටු දොරටුවෙන් ඇතුළු විනාශයට යන දොරටුව විනාශයට යන දොරටුව විශාලය විශාලය පාලත් පාරත් පළල්ලය. පළල්ය. මගේ ප්‍රේමාන්තයනේ ඊළඟ වගන්තිය කියන යන්න එයින් ඇතුළු වන්නෝද බොහෝය ඇතුළු වන්නෝද බොහෝය. ඒ කියන්නේ ගොඩාක් දෙනෙක් හායි කියලා යන්නේ බජාර් දාගෙන යන්නේ සෙට් වෙලා යන්නේ සිස්ටම් එක තියන්නේ ඒ ෆන් එක තියන්නේ ජොලිය තියන්නේ රටාව තියන්නේ ඒ පටු දොරටු පළල් දොරටුවත් එක්ක. ඒකයි විනිශ්චය හරි වැදගත් වෙන්නේ. ඒ වචනය සිත විමසන වචනය ඔබගේ මගේ ජීවිතයට මාවතට ආලෝකය වෙන්නට ඕනේ. ඔබගේ ජීවිතේ තෝරගද්දී ඒ තෝර ගැනීම ස්වාමින් වහන්සේ තුල නිදහස් වෙන්නට ඕනේ. ඔබගේ පෙරේතකමින් තමයි ඔබ අන්ධ වෙන්නේ. මගේ ප්‍රේමාන්තයනි වචනය ජාකබ්තුමාගේ පොතේ පැහැදිලිවම ඔබට මට කතා කරලා කියන දෙයක් තියෙනවා. ජාකබ්තුමා කතා කරලා කියනවා 13 වෙනි වගන්තිය පළවෙනි පරිච්ඡේදය 13 වෙනි වගන්තිය 15 වෙනි වගන්තිය සමා වෙන්න 14 ඒ මිනිසාට පරීක්ෂාව පැමිණෙන්නේ තම තමාගේ තෘෂ්ණාවෙන් මුලා වී පෙළඹෙන විටය. ඔබගේ සිත කොතනද වස්තුව කොතනද ඔබ සිතේ තනයි. තෘෂ්ණාව ආසාව පෙරේතකම ඔබගේ ජීවිතයට ආවයින් පස්සේ මගේ ප්‍රේමාන්තනේ ඔබ අන්ධ වෙනවා. පේන්නේ නැහැ. ඔබට පේන්නේ පළල් ෂෝක් මාර තැනක්. හැබැයි ආබ්‍රහම් නිදහස් ඇතුලෙන් ගද ආබ්‍රහම් ගියේ මේ ආබ්‍රහම්ගේ ආසාවක් නෙමෙයි. ආබ්‍රහම්ගේ ආසාව උන්වහන්සේ කැඩුවා. පියාගේ නිවස මව්බිම නෑදෑයම කඩලා අරගත්තේ. ඒ කඩපු කෙනාට උලත් එකයි පිලත් එකයි උඩත් එකයි යටත් එකයි මගේ ප්‍රමාන්තයනේ. චප්ප කරපු මිනිස්සයාට මේ හැම දෙයක්ම දූවිල්ලක් විතරයි. කැඩිච්ච මිනිස්සයව දූවිල්ලෙන් ගත්ත මිනිස්සයාට ඉතිරි වෙන්නේ උන්වහන්සේගේ ආදරය විතරයි. ඊට පස්සේ වානාවා පොනාපු කම්මුගෝ චිකාගෝ නැවගිල්ලත් බෑන්චුන් ගිලෙන්න තවත් චූන්. ඒක වෙනම ජීවිතයක්. ඊට පස්සේ ඔබ මෙතන පෙරේත වෙන්නේ නැහැ. අබ්‍රහම් නිදහස්. අබ්‍රහම් කතා කරලා කියනවා ලොත් ඔයා තෝරගන්න මල්ලි. ඔයා තෝරගන්න. ඔයා යනවා මම මේ පැත්තට යනවා. ලොත් ආසාවෙන් පෙරේතකමින් අර දකින අර පළතුරු සස්ත්‍රීක සපලදේ පදාගෙන පෙරේතකමින් අල්ල ගන්නවා. හැබැයි ඒ වෙලාව සොදොම් ගොමෝරා වල තමයි ගෙන්දගම් වර්ෂාවක් ඇවිල්ලා. සමලිංගික ඇසුරුත් එක්ක මිනිස්සු මෙලෙච්ච වෙලා කාමුක වෙලා රාගික වෙලා මුළු නගරයම විනාශ කරන්නේ. අදටත් සොදොම් කියන තැන නැහැ. කොහෙද කියලා සිතේ මත හොයාගන්න බෑ. මගේ ප්‍රමාන්තනේ ඒ විනාශය ආවේ ලස්සන තැනත් එක්ක. ආකර්ෂණීය සස්ත්‍රීක තැනත් එක්ක. ඒකයි පළල් දොරටුව විනාශයට යන්නේ. මගේ ප්‍රේමාන්තයනේ උන්වහන්සේ ඒකයි කතා කරලා කියන්නේ ඒක පේන්නේ නැහැ. ඔබ සමහර වෙලාවට ඔබ ආස දෙයකට නැති වුණා. ඔබ බලාපොරොත්තු වෙච්ච දේ නැති වුණා. ඔබ හිතාගෙන හිටිය දේ චප්ප වුණා. බය වෙන්නට එපා. ඔබ හිතපු සාර්ථක තැන නෙමෙයි. ඔබ හිතපු ජොබ් එක නෙමෙයි. සමහර ඔබ හිතපු සහකාරියා නෙමෙයි. වෙනම ස්වාමීන් වහන්සේ වෙනම තැනක ඔබව ගන්නෙ. ඔබට ඒක නැති වෙලා කඩාගෙන වැටෙනවා නම් ඔබ නිදහස් වෙන්න.
ඔය පළල් දොරටුව නෙමෙයි, පළල් පාර නෙමෙයි ස්වාමින් වහන්සේව හම්බ වෙන්නේ. මගේ ප්‍රමාන්තියනේ උන්වහන්සේ පැහැදිලිවම ලුක්තුමාගේ 9 වෙනි පරිච්ඡේදය කතා කරලා කියනවා. ලුක්තුමාගේ 9 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ පැහැදිලිවම කතා කරලා කියන වචනේ බලන්න. යමෙක් මා අනුගාමී වෙන්නට කැමති නම් තමකම නසා තම කුරුසිය දරාගෙන එන්න. උන්වහන්සේ පැහැදිලිවම කතා කරලා කියන දේ. එතනදී උන්වහන්සේ පැහැදිලි දෙකවෙනි වගන්තිය බලන්න. ජේසුස් වහන්සේ නගුලට අත තබා ආපසු බලන කිසිවෙක් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් නොවන්නේය. මගේ ප්‍රමාන්තිය ස්වාමින් වහන්සේ එක්ක යන ගමන, ස්වාමින් වහන්සේත් එක්ක යන ගමන පැහැදිලිවම පටුපාරක්, කුරුසිය දරාගෙන යන තැනක්. ඒක අමාරු දෙයක්. හැබැයි මතක තියාගන්න මේ පාරේ තමයි ජේසුස් ඔබට හම්බ වෙන්නේ. ඒ පාර තමයි උන්වහන්සේගේ ආදරය බලාගෙන ඉන්නේ. මම ආසදේ අතහැරලා එක මගේ සහෝදරයට දීලා, මගේ සහෝදරියට දීලා එයාට තෝරගන්න ගිහලා ඔබ කැමති දේ, ඔබට වෙන්න කැමති දේ එයාට කරන නිදහස. ඒක මහපූර්ණ නිදහසක්. අද දවසේ ඔබ හිතන්න. අපි ගොඩාක් වෙලාවට ලොකු අනාරක්ෂිතකමක ඉන්නේ. ෆුඩ් සිටි එකට කෑම ගන්න ගියත්, ඕන තැනක බඩු ගන්න ගියත් අනාරක්ෂිතයි. නැති වෙයිද, හෙට තියෙයිද, ඉතුරු වෙයිද, තේරෙනවද? චයිනා වලින් ගෙන්නන්න බැරි වෙයිද, ෂිප්මන්ට් එක නැති වෙයිද, ස්ටොක්ස් තියෙයිද, දැනනවද? ඒ අනාරක්ෂිතමයත් එක්ක බවක් එක්ක අනාරක්ෂිත බව. අද මාව එකපාර පූජාවට ඉස්සෙල්ලා අනාරක්ෂිත වුණා. මොකද දන්නවද? මේ හෙඩ්සෙට් එක කැඩුනා. මේක කැඩිලා අනාරක්ෂිතයි, ගෙන්න ගන්න විදියක් නැහැ. එකම එකයි තියෙන්නේ. නිකන් කලබල වෙලා, නන්නත්තර වෙලා හිටියා. පස්සේ තව එකක් තිබුණා. ඒක කැඩලා තියෙන්නේ. මොකෝ ඒක ඊළඟට අලවන්න. හෙට අදම යන්න ඉස්සලා අමිලා අලවන්න කියලා. අලවන්න නැත හෙටට මේක කැඩුණොත් ඊළඟට මොකුත් නැහැ. ඔක්කොම ලොක්ඩවුන් ඉවරයි. මොනවද මගේ ප්‍රමාන්තය? උන්වහන්සේ ඉන්නවා කියන එක සහතික කරනවා. ඇයි අනාරක්ෂිත? අනාරක්ෂිත බවක් අවශ්‍ය නැහැ. ඔබ නිදහස් වෙන තැන. එතන ඔබට පටු කියන එක ප්‍රශ්නයක් නැහැ. පළල් කියන එක අදාළ නැහැ. ඔබට මේ වෙලාවේ ඇඟට පතට මසට දැනෙන දේ නෙමෙයි. අධ්‍යාත්මිකව ස්වාමින් වහන්සේ තෝරගත්තේ කුරුස මාර්ගය. නපුර කියද්දී නපුර පෙන්නදී වෙනම තැනක්. නපුර පෙන්නදී දේව මාලිගාවෙන් පනින්න. ඔබ පන්න සුපර්මෑන් වගේ නැද්ද? නෑ අර උතුරු සලවලා සිංහල යනකොට නැද්ද? ඊට පස්සේ පිටිපස්සෙන් මිනිස්සු යටින් ඉඳලා අල්ලගනි. දේව වචනය ගීතාවල 91 ඔබ දේවදූතය ඔසවගනි. මිනිස්සු දකි වාව් මෙන්න දෙවියන් වහන්සේගේ පුතා කියන concept එකත් එක්ක ආයි කුරුසියක් ඕනේ නෑ ජේසු කියන තැන යගා කිව්වේ. මගේ ප්‍රමාන්තනේ මතේ 16:22 පේතරුතුමාට උන්වහන්සේ බණින විදිය බලන්න. සාතන් අහකට යන්න. ජේසුගේ දුක් ප්‍රාප්තිය ගැන කියන තැනදී මතේ 16:22 වචනේ කතා කරලා කියනවා. ඒකට පේතරුන් වහන්සේ පැත්තකට කැඳවත් තරවටු කරන්න පටන්ගෙන ස්වාමිනේ ඒ දුරින්ම දුර වේවා. එවන්නක් කොට කවදාවත් සිදු නොවේවයි කිය. ඒත් උන්වහන්සේ හැරි පේතරුට කතා කොට සාතන් අහකට යව නුඹ මට බාධාවකි. නුඹ සිතන්නේ මිනිසුන් සිතන විදියට මිස දෙවියන් වහන්සේ සිතන විදියට නොවේයයි වදාළසේක. පටු මාවත මගේ ප්‍රමාන්තනේ. පටු පාර උන්වහන්සේ හම්බ වෙනවා. එනිසා ඇතුලේ දේව වචනයත් එක්ක නිදහස් වෙන්න. ඒ වචනය ඔබගේ මාවතේ එළිය කරගන්න. උන්වහන්සේ ඔබව ගමනකට අරගෙන යන්නේ. ඒක උන්වහන්සේගේ පොරොන්දුව. උන්වහන්සේ කියනවා නිශ්චල වෙන්න මම දෙවිඳුන් බව දැනගන්න. උන්වහන්සේ කියනවා මමයි සටන් කරන්නේ. ඔබට ඔබ නිශ්චල වෙන්න මමයි සටන් කරන්නේ. ඒ නිසා මේක මම පොර බදාගෙන ලොත්ව රවට්ටලා මම අද මම මට වැටිමුණා. තමුන් මම යනවා. තමුන් ඕන දිහාවකට තමුන් යනවා කියලා අනාරක්ෂිත තමුන්ගේ දේ තමුන් කරගන්න තැනක ඉන්න ඕනේ නැහැ. අද ඒ තැනට ඔබ යනවා නම් පූර්ණව නිදහස් වෙනවා. මාව බලාගන්නේ නැගෙනහිරවත් උතුරවත් බටහිරවත් දකුණත් නෙමෙයි. මාව බලාගන්න මගේ ස්වාමින් වහන්සේ. මගේ ප්‍රමාන්තයනේ ආබ්‍රහම් නිදහස් වෙද්දී ආබ්‍රහම් ලොත් තේරෙම ඒ මාර්ගය තෝරගන්න කියලා කියද්දී ආබ්‍රහම්ගේ ලොත් වෙන් වෙලා යනවා. වචනේ කතා කරලා කියනවා උපති කතා පොතේ. ඊට පස්සේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කරනවා. 14 වෙනි වගන්තිය 13:14 ලොත් වෙන් වී ගිය පසු සමිදානන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට ඔබ සිටින තැන සිට net ඔසවා
උතුරද දකුණද නැගෙනහිරද බටහිර දෙසද සැලකිල්ලෙන් බලන්න. නුඹට පෙනෙන මේ මුළු රටම නුඹටත් නුඹේ පෙළපතටත් සදහටම මම දෙන්නෙමි. ගණනෙන් පොළොවේ දූවිලි හා සමාන වන ලෙස නුඹේ පරපුර වැඩි වර්ධනය කරන්නෙමි. යමෙකුට පොළොවේ දූවිලි ගණන් කළ හැකි නම් නුඹේ පෙළපත ගණන් කළ හැකි වේ. දැන් නුඹ නැගිට රට පුරාම ඇවිදින්න. මේ සියල්ලම නුඹට දෙන්නෙමි වදාළසේක. මගේ ප්‍රමාන්තයනි අවසානයේ මෙසේ 18 ආබ්‍රහම් සිය කඳවුර රැගෙන විත් හෙබ්‍රෝන්හි පිහිටි මමේර්හි ආලෝනාරම ළඟ පදිංචි වී සමිදානන් වහන්සේට එහි පූජාසනයක් ඉදි කළේය. උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙනවා. ඔබ කැමති දේ ඔබ තමුන්ට වෙන දේ ඔබ අනිත් කෙනාට කරද්දී උන්වහන්සේ දොර අරිනවා. මේක පුරාණ ගිවිසුමේ මේක මගේ ප්‍රමාන්තනේ මේ කන්සෙප්ට් එක මේ සංකල්පය පුරාණ ගිවිසුම පුරාවට බයිබලය පුරාවටම තියෙන දෙයක්. ලෙවි 19:18 ලෙවි 19:18 බලන්න. උන්වහන්සේ ඒ කියන්නේ මේක තිබුණේ පුරාණයේ ඉඳන්ම මේක ව්‍යවස්ථාව තිබුණා මට ආදරය කරන විදියට අනිත් කෙනාට ආදරය කරන්න. මේක පුරාණ ගිවිසුමේ දේව වචනේ ව්‍යවස්ථාවලේ පදනමක් වෙලා තිබුණා. ලෙවි ව්‍යවස්ථාවේ 19:18 කෙනෙකුගෙන් පලි නොගත යුතුය. නුඹලාගේ ජනයාට විරුද්ධව බද්ධ වෛරයක් තබාගත නොතිය යුතුය. නුඹට ප්‍රේම කරන ලෙසම නුඹේ අසල්වැසියාටත් ප්‍රේම කළ යුතුය. මම සමිදානන් වහන්සේ වෙමි. ජෝබ් 5:15 බලන්න. ජෝබ් 5:15. මගේ ප්‍රමාන්තනේ ව්‍යවස්ථාවලියේ දිවසාවලිය හරය ජේසුස් කතා කළා කියද්දි මොකද්ද කියන්නේ? ඔබ මුළු සිතින් මුළු බුද්ධියෙන් මුළු වීරියෙන් ඔබ දෙවියන් වහන්සේට ආදරය කරන්න. නුඹට ප්‍රේම කරනවා ඇසේ. නුඹ අසල්වැසියාට ප්‍රේම කරන්න. මගේ ප්‍රමාන්තනේ ඒක මට ආදරය කරන විදියට එයාට ආදරය කරනවා කියන තැන ස්වාමීන් වහන්සේට අතිශයින් ප්‍රසන්න දෙයක්. වචනේ කතා කළා කියනවා. එතුමානෝ දිලිඳුන් කඩුපතිකින් ජෝබ් 4:15 පුතේ ජෝබ් 4:15 උනාසගේ වචනේ කතා කළා කියනවා. මද පවණක් මා මුහුණට වැදිනේ. එයින් මා සමා වෙන්න. අපි ගන්නා වචනය ජෝම්තුමාගේ සුවිශේෂයේ 15 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි වගන්තිය. උන්වහන්සේ පුරාණ ගිවිසුමේ තැන් ගොඩක ඔබට ආදරය කරන වාසේ අසල්වැසියට ආදරය කරන්න කියන තැනින් ඔබ මාව එතර කරන තැනක් තියෙනවා. එතර කරන තැනක් තියෙනවා. ජේසුස් කතා කළා කියනවා මම ඔබට අලුත් පනතක් දෙනවා. මම ඔබට අලුත් පනතක් දෙනවා. එකිනෙකාට ප්‍රේම කරන්න. අපි හැමෝම කියමු. එකිනෙකාට ප්‍රේම කරන්න. එකිනෙකාට ප්‍රේම කරන්න. මා ඔබට ප්‍රේම කළාක් මෙන්. මා ඔබට ප්‍රේම කළාක් මෙන්. ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. ස්වාමීන් වහන්සේ මේ පියවර එහා පියවරකට ගන්නවා. ජේසු මට ආදරය කරපු විදිය. මගේ ප්‍රේමාන්තයේ පුරාණේ පුරාවටම අරගෙන ආවා. මම මට ආදරය කරපු විදියට එයාට ආදරය කරනවා කියන එක එක්තරා තලයක්. හැබැයි ඒක එහා තලයකට උන්වහන්සේ ගන්නවා. ජේසු මට ආදරය කරපු විදිය. ජේසු මට ආදරය කරපු විදිය මොකක්ද? එපිස 6 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ රෝම 5 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තිය කතා කරලා කියනවා. රෝම 5 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තියේ උන්වහන්සේ මට ආදරය කරේ කොහොමද? සත්ගුණවත් කෙනෙකු උදෙසා දිවි පිදීමට යමෙකු තුළ ධෛර්යයක් තිබුණා. එවැන්නෙකු උදෙසා දිවි පිදීමක් සිදුවන්නේ කලාතුරකිනි. අප උදෙසා ඇති දෙවියන් වහන්සේගේ ප්‍රේමය ප්‍රත්‍යක්ෂ වන්නේ අප පෞකාරයන්ව සිටියදීම ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා දිවි පිදූ බැවිනේ. පෞකාරයෙක් වෙලා ඉන්න තැන ස්වාමීන් වහන්සේ ඔබ මම වෙනුවෙන් ජීවිතය දුන්නා. ජෝම්තුමාගේ 15 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කතා කරන 12 වෙනි වගන්තිය බලන්න. ජෝම් 15:12 ජෝම් 15:12 කියනවා මගේ ආඥාව නම් මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. ඒ ප්‍රේමය මොකක්ද? තමා මිතුරා වෙනුවෙන් ජීවිතය පුතනවට වඩා මිතුරාට ප්‍රේම කරන හොඳම විදිය තම මිතුරා වෙනුවෙන් ජීවිතය පූජා කිරීමයි.
එකයි ජේසු කරේදේ අබ්‍රහම්ගේ තැනින් එහා ගිය තැනක්. අබ්‍රහම් ලොත්ත ජීවිතේ තෝරගන්න දෙනවා මුල් තැන. හැබැයි ජේසු ඔබට මට ආරාධනා කරනවා එයින් එහා තැනකට යන්න. එයාට මුල් අවස්ථාව දෙනවා විතරක් නෙමෙයි. එයා වෙනුවෙන් මගේ ජීවිතය දෙනවා කියන තැන. මගේ ප්‍රමාන්තයනේ මේ තැනදී ස්වාමින් වහන්සේ ඔබව මාව ආලේප කරන ආශිර්වාද කරන විදියක් තියෙනවා. ඒ මහා ගැඹුරු ආශිර්වාදය අයිති කරගන්න. ස්වාමින් වහන්සේගේ වචනය ඔබගේ මාවතට එළිය කරගන්න. ඇසට පේන දෙයට එහා දෙයක්. පටුපාරක් පටුදොරටුවක් අමාරුයි. මම ආසදේ ඉරලා මම කැමති දේ නැති කරලා එයා වෙනුවෙන් ජීවත් වෙන තැනක්. එයාට කැමති දේ තෝරගන්න කලින් දෙනවට වඩා ඊට එහා තැනක එයා වෙනුවෙන් අගපේ ආදරයක් එයා වෙනුවෙන් ජීවිතය අතාරින්න තැනක්. එහෙම තැනකට ආදරය කරන්න. එදේට මහා බලයක් අපිට අවශ්‍යයි ස්වාමීන් වහන්සේ තුළ. මගේ ප්‍රේමාන්තයනි ඒ නිසා ඔබගේ ජීවිතයේ වටිනා දේ ස්වාමින් වහන්සේට දෙන්න, පිදිය යුතු දේ උන්වහන්සේට දෙන්න. ඔබගේ මුතු උන්වහන්සේට එක ගනුදෙනු කරලා ඒ බලය අයිති කරගෙන මේ ජීවිතයේ තීරණය ගන්න ස්වාමීන් වහන්සේගේ වරම් ශක්තිය ලලා අද මේ මෙහෙය තුල අපි යාඥා කරමු ප්‍රේමාන්තේ.